ස්වර්ණ වාසෝත්තම සූත්‍රයේ සූත්‍ර සජ්ජායනය. අද දිනය 2020 වසරේ දෙසැම්බර් 11 වෙනිදා. 2020 වසරේ දෙසැම්බර් 9 වෙනි දින මේ ස්වර්ණ වාසෝත්තම සූත්‍රය රට පුරා සාමූහික කියවීමට මුහුණ පොතේ සටහනක් මගින් මම මේ පොත ලබාගත් අයට ආරාධනාවක් කරා. ඒ අනුව එදිනම හවස් 6ට එම ධර්ම ග්‍රන්ථය සජ්ජායනය කිරීම ආරම්භ කරා. එදින මෙම සූත්‍රයේ මුල් පරිච්ඡේද දෙක සජ්ජායනය කළා. මේ සජ්ජායනය මුහුණ පොතේ වීඩියෝ මගින් ප්‍රචාරය කරලා තියෙනවා. අද දෙවෙනි දිනේ ලෙස තමයි මෙම සජ්ජායනය සිදු කෙරෙන්නේ. අප සෑම සතියකම සඳුදා, බදාදා, සිකුරාදා යන දිනවල හවස 6ට පරිච්ඡේද කීපයක් මෙම ස්වර්ණ වාසෝත්තම සූත්‍රයේ පරිච්ඡේද කීපයක් අපි සජ්ජායනය කරනවා. මෙම සජ්ජායනයට අපේ ආරාධනාව පිළිගෙන නිදහසේ තමන්ගේ නිවෙස් වල ඉඳගෙනම මේ පොත ලබාගත් අයට මේ සජ්ජායනයට සහභාගී වෙන්න පුළුවන්. අද දින මෙම සූත්‍ර සජ්ජායනයට පෙර මේ කෘතිය මේ රට තුල සජ්ජායනය කෙරෙන ප්‍රකාශයට පත් කිරීම තැන්චන සජ්ජායනය කරපු ඉතිහාසය ගැන කෙටි විස්තරයක් සඳහන් කිරීමට මම අදහස් කළා. මේ ස්වර්ණ වාසෝත්තම සූත්‍රය ධර්ම ග්‍රන්ථය මේ රට තුල මුද්‍රණය කොට ප්‍රකාශ කෙරෙන්නේ 2017 වර්ෂයේ මුල් භාගයේ. ඒ ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව 2017 අප්‍රේල් මාසයේ සිට 2019 වසරේ ඔක්තෝබර් මාසයේ යම් දිනක් දක්වාම මේ පොත ලබාගත් අය රැස් කරගෙන ටෙන්සිලිග්‍රාම් මෙහෙණියන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ රට තුල මේ රටේ නොඑක් පළාත් තුළ මෙම සූත්‍රය සජ්ජායනය කරලා තියෙනවා. මේ සූත්‍ර සජ්ජායනයන් 40කට මම පෞද්ගලිකව සහභාගී වෙලා තියෙනවා. මෑත භාගයේ මේ පොතේ සිංහල පරිවර්තකයා වූ මහාචාර්ය ඩබ්බේ ගුණතිලක මහත්මයාගේ ආරාධනාවෙන් පහුගිය මාසෙ පුරාම යම් දිනවල මේ පොත මේ සූත්‍රය සාමූහික සජ්ජායනය කළා. එම සජ්ජායන කළේ අපි මේ පොත් අප වෙතින් ලබාගත් අයට දුරකථනයෙන් කතා කොට ඒ අය සහභාගී කරගෙන වෙන්වෙන්ව තමන්ගේ නිවෙස් වල ඉඳගෙන එක්ක අපි සාමූහික සජ්ජායනයක් කරලා තියෙනවා. දැන් මේ කොරෝනා වසංගත සමයේ එක්රැස් වී මේ පොත් සජ්ජායනය කිරීම අපහසු නිසා ධර්ම ශක්ති විවේකාශ්‍රමයේ සිට මේ පොත ලබාගත් අයට ආරාධනාව කොට හැම සතියකම පෙර කිව් දවස් වල සඳුදා, බදාදා, සිකුරාදා දිනවල හවස මෙම පොත පරිච්ඡේද කීපයක් අපි එක දිගට සජ්ජායනය කරනවා. අද මෙම පොත සජ්ජායනය කිරීමට පෙර මේ කෘතිය සඳහා ගුරු රූප සෝපාලාමාරින් පුතේතුමන් විසින් සටහන් කර ඇති පෙරවදන මම සජ්ජායනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එමගින් මේ පොත සජ්ජායනයේ ඇති වැදගත්කම ඔබ සැමට තේරුම් ගැනීමට උපකාරයක් වන නිසා. සෝපා ලාමා රිම්පොටේ තුමා විසින් ලියලාද පෙරවදන මේ ඊතා අංගනා සූත්‍රයකි. සතුට හා සාමය ගෙන දෙන එය ප්‍රචණ්ඩතා සහසිකම් නැත්වීමට පවා බලයක් ඇත්තකි.
එම සූත්‍රය ඇසීමෙන් කෙනෙකුගේ කර්ම පවා ගෙවි පිරිසිදු වන්නේය. අපගේ ජීවිතවල අරමුණු විය යුත්තේ අන් අයට යහපත සැලසීමේ. මෙම වර්තමාන ජීවිතයේ සතුට අන් අයට ලබා දීම අපට කළ හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ අනාගත ජීවිතයේදීද එම සතුට ලබා දීමේ. ඊටත් වඩා වැදගත් වන්නේ ජීවී සත්‍යයන් සංසාර දුකින් නිදහස් කොට ඔවුන් විමුක්තිය කරා ගෙනීමේ. ඊටම වැදගත් වන්නේ ඔවුන් පරම තත්ත්වෝ පූර්ණ බුද්ධත්වයේ කරා ගෙනීමේ. ජීවී සත්‍යයන් වෙනුවෙන් කළ හැකි මහගුම සේවාව හා යහපතයයි. ඒ සඳහා අපි පළමුවෙන් එම පරම තත්ත්වයට පත් වී යුත්තෙමු. මෙම ස්වර්ණභාසෝත්තම සූත්‍රයට සවන් දීම බුද්ධත්වයේ කරා යාමට මඟ පාදා ගැනීමක් වන්නේ. මෙම සූත්‍රය අපගේ ජීවිත ඒ වෙත යොමු කරන්නකි. පහත් උප්පත්තියින්හි නොඉපදීමට ඒ අපට උදව් කරන්නේ. අප එක් මොහොතක් හෝ පමා නොවි නවතා ගත යුත්තේ පහත් උප්පත්තියින්හි ඉපදීමේ. ධර්මයේ දිගින් දිගටම ප්‍රගුණ කිරීම සඳහා අපට උසස් උප්පත්තියක් අවශ්‍ය වන්නේය. මෙම සූත්‍රයට සවන් දීමෙන් සියලුම ඍණාත්මක කර්ම ගෙවි පවිත්‍ර වන්නේ. සාර්ථකත්වයේ වර්ධනය කරන අය විශේෂයෙන් සද්ගුණවත් රජුන්ගේ හා රාජ්‍ය නායකින්ගේ සතුට සඳහා මාර්ගය වන්නේ. ඔබට නානා ගැටලු ඇත්තේ නම් කෙනෙකු මී යන්නේ නම් හෝ මීගොස් ඇත්තේ නම් දෙව්වරුන්ද ඔබට විරුද්ධව ක්‍රියා කරන්නේ නම් කිසිදු දෙයක් සාර්ථක නොවන්නේ නම් ඔබගේ මිතුරන් ආදරණීයන් බිරිඳ සැමියා පවුලේ හා සේවක සේවිකාවන් පවා සුළු වචනයක් වැරදීමින් ඔබ හා අමනාප වන්නේ නම් ඔබගේ ධනෙ පිරිහි යන්නේ නම් අධිහූනියම් වලින් හෝ භූත බලවේග වලින් හානි පැමිණෙන්නේ නම් හෝ වෙනත් භයානක දේවල් සිදුවන්නේ නම් ඒ සියල්ලම සඳහා ඔබ කළ යුත්තේ නා පිරිසුදු වී පිරිසුදු ඇඳුම් මැදගෙන ශාන්ත මනසකින් යුතුව මෙම සූත්‍රයට සවන් දීමේ. ඒ විට සෑම දෙයක්ම සමනය වනු ඇත. ඒ අසන ඕනෑම කෙනෙක් පින් රැස් කරගනී. බුදුරුන්ගේ අභිනන්දනයට ලක්වන්නේ. කවර හෝ රටක මෙම සූත්‍රය උගන්වනු ලබන්නේ නම් එම රටට මින් විශාල යහපතක් සැලසේ. එම රටේ රාජ්‍ය නායකයා සතුරන්ගේ ප්‍රහාරයට ලක්වන්නේ නැත. සියලු දෙනා සතුරින් දිවි ගෙවුණු ඇත. රටේ කලකෝලහල නැතුව ගොස් සුසංගත බවට පත් වුණු ඇත. පාලකින් වැසියන්ට ආගමික නිදහස ලබා දෙන අතර ඔවුන් දෙවියන් විසින් ආරක්ෂා කරනු ලබන්නේ. කෙලවරක් නැතුව සටන් පවතින ස්ථානවල මේ සූත්‍රයේ කියවීම විශේෂයෙන් ඵලදායී වනු ඇත. එයින් ඒ රට සමෘද්ධිමත් වන අතර රටට නියම කලට වැසි ලැබීම සිදු වනු ඇත. මිනිමෙරුම් බහුල රටවලට ගොස් මෙම සූත්‍රය හැකිතරම් වාර ගානක් 7 වරක් 21 වරක් හෝ 108 වාරයක් කියවීම අතිශයින් ඵලදායී වනු ඇත. මෙම සූත්‍රය ළඟ තබාගෙන මතක තබා ගන්නා වූ කියවන අය ලෞකික මිනිසුන් 8 වර්ගයන්ගෙන් ඔබට යනු ඇත. ඔවුන්ගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වනු ඇත. බුදුන් වහන්සේ සතරවරම් රජදරුවන්ටද මෙම සූත්‍රයට පූජා පාත්වන ලෙස උපදෙස් දී ඇති අතර මෙම සූත්‍රය මතක තබා ගන්නා වූ කියවන අය ආරක්ෂා කරන ලෙසද පවසා ඇත. එසේම කරන බවට සතරවරම් රජවරුන්ද ප්‍රතිඥා දී ඇත. මෙම සූත්‍රය මතක තබා ගැනීම හෝ ඊට පූජා පැවැත්වීම බුදුන් වහන්සේට පූජා පැවැත්වීමක් හා සමාන වන්නේය. මෙම සූත්‍රයට සවන් දෙන අය විමුක්තියෙන් ආපසු හැරෙන්නේ නැත. ඔවුන්ගේ ජීවිත බෝධිත්වයේ කරාම යොමුනු ඇත. පෘථිවිපාලක දේවතාවිය බුදුන් වහන්සේට පැවසුවේ මෙම සූත්‍රය සජ්ජායනය කරන භික්ෂුව ආරක්ෂා කරන බවත් තමයි භික්ෂුවට අවශ්‍ය හැමදේම ලැබෙන්න සලස්වන බවත්ය. එනම් පාලකයාට නැවතීමට අවශ්‍ය තැන තැන්පත් මනසක් ආදී දේ ලැබෙන්න සලස්වන බවේ. මෙම සූත්‍රයේ කියවා තේරුම් ගැනීමට උත්සාහ කරන අයට පවා කල්ප ගණනාවක් දෙව් මිනිස් සැප විඳින්නට ලැබේ. ප්‍රසිද්ධිය හා ධන දාන ලැබේ. අවසානයේදී බුදු බවට පත්වන්නට හැකි වේ. සූත්‍රයේ එකම පරිච්ඡේදයක් හෝ කියවන්නා වූද එකම බෝසත්ත්ව නාමයක් පවා මෙනෙහි කරන්නා වූද පුද්ගලයන්ට පෘථිවි දේවතාවිය නිශ්චය වශයෙන්ම උදව් කරන්නීය. සූත්‍රයේ එකම ගාථාවක් හෝ තේරුම් ගැනීමට උත්සාහ කරන අයද ඇය ආරක්ෂා කරන්නීය. සූත්‍රයේ එක් ගාථාවක් හෝ පමණක්
අසන අය පවා කිසි විට පහත් ලෝකවලට යන්නේ නැත. බුදුන් වහන්සේ පෘථිවි දේවතාවීට පවසන්නේ සූත්‍රයෙන් එකම ගාථාවක් පමණක් අසන අය පවා දෙව්ලොව උපදින බවයි. තවදුරටත් බුදුන් වහන්සේ ඇයට පැවසුවේ සූත්‍රයෙන් එක් ගාථාවක් පවා අසන අයගේ පාප කර්ම සියල්ල මුල් සිඳී කැපී ගොස් අවසානයේදී ඔවුන්ට බුද්ධ බෝධියට පත්වන බවයි. සෝපාලාම ටෙම්පුරියතුමා විසින් කුටියට සපයාට පෙරවදන. මෙම පොත සිංහලට පරිවර්තනය කරේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය W.M. මුනිතිලක මහත්මයා. මේ මහතා විසින් ලියා ඇති හැඳින්වීම කොටසකුත් මම මේ සූත්‍ර සජ්ජායන පෙර අද කියවනවා. සිංහල පරිවර්තකගේ හැඳින්වීම. මුලින්ම මෙම ස්වර්ණ භාෂෝත්තම යන ග්‍රන්ථ නාමය ගැන යමක් කිව යුතුය. සෑහෙන කලකට පෙර වරක් ජොහන්ස් නෝබල් විසින් 1937 දී සංස්කරණය කරන ලද එම සූත්‍රයේ සංස්කෘත මූල ග්‍රන්ථය පේරාදෙණිය සරසවි පුස්තකාලයේ තිබී රැගෙන ගොස් බැලුවෙමි. ඒ එක්තරා පරිච්ඡේදයක් මගේ සිත් ගත්තේය. ඒ සරස්වතී පරිවර්තය නම් වූ පරිච්ඡේදයයි. මම ඒ දිනවලම එම පරිච්ඡේදයේ සිංහල අනුවාදයක්ද කෙලිමි. ඒත් ඒ එතනින් නැවතුණේ. දෙවනි වාටයේ මතු යාවේ ටෙන්චින් ලෙග්‍රාම් මෙහෙණින් වහන්සේ එම ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනයක් දැනට වසර 3කට පමණ පෙර මා වෙත ලැබෙන්න සැලැස්වීමේ පසුවේ. මා කලින්ද දැනගත් සිටි ග්‍රන්ථයක් බැවින් කල් නොයවාම ඒ සිංහලට නැගීමට පටන් ගත්තෙමි. ඒ සංස්කෘත මූල ග්‍රන්ථය ගැන බැලූ විට ඒ නම සඳහන්ව තිබුණේ ස්වර්ණ භාෂෝත්තම යන නාමයයි. ඉංග්‍රීසි කෘතියේ නාමය වූයේ ස්වර්ණ ප්‍රභාසෝත්තම යන්නයි. වෙනස් සංස්කෘත මූල ග්‍රන්ථ කීපයකම තිබුණේ ස්වර්ණ භාෂෝත්තම යන නාමයෙන් බැවින් සිංහල පරිවර්තනය සඳහා එම ස්වර්ණ භාෂෝත්තම යන නම යෙදීමට තීරණය කෙලිමි. මෙම අනුවාදය සඳහා මා මූල ග්‍රන්ථයේ වශයෙන් යොදාගත්තේ සංස්කෘත ග්‍රන්ථයයි. එහි ඇති ශ්ලෝකද බොහෝ තැන්වල සිංහල කවියට නගා යොදාගත හැකි විය. අනෙක් අත සකුවස යනු සිංහලට එතරම් නුහුරු බසක් නොවන නිසා ඉංග්‍රීසියෙන් සිංහලයට නගනවාට වඩා පහසු ගතියක්ද ඇති වේ. බොහෝ තැන්වල ඉංග්‍රීසි පරිවර්තනය දී තිබුණේ සංස්කෘත ග්‍රන්ථයේ තිබූ අර්ථයට වඩා වෙනස් අර්ථකි. එබඳු තැන්වල සිංහල අනුවාදයට යොදා ගන්නා ලද්දේ සංස්කෘත මූල ග්‍රන්ථයේ අදහසයි. මෙම සූත්‍රය නිසා අප වසර 40කට වැඩි කාලයක් තිස්සේ කරගෙන මාසික සරස්වති සංගීත මණ්ඩපයේ වැඩ කටයුතු අමුතු මුහුණුවක් ගත්තේය. 2017 වසරේ මුල පටන් සංගීත රාත්‍රිය ආරම්භ වන්නේ ස්වර්ණ භාෂෝත්තම සූත්‍රයේ සරස්වති පරිවර්තය නම් කොටස හඬනගා කියවීමෙන් පසුවේ. ඒ සැබීම ආශිර්වාදාත්මක වූවකි. ඉන් පෙරළෙන නව පිටුවක් දැත. එනම් එතෙක් හින්දු ස්වරූපයක් දරූ සංගීත රාත්‍රිය මේ වසරේ පටන් බෞද්ධ ස්වරූපයකට හැරීමයි. මෙම ග්‍රන්ථයේ තවත් විශේෂත්වයක් වන්නේ එය හඬනගා කියවන ලෙසත් කියවුණු අසා සිටින ලෙසත් උපදෙස් දී තිබීමයි. එම උපදේශයන්ගේ සැබෑ අර්ථ වැටී ගියේ එම සූත්‍රයේ අත්පිටපත් කීපයක් මිතුරන් කීප දෙනෙකු අතර බෙදා දී කියවන්නට සැලැස්වීමෙන් පසුවේ. එතුමාගේ මෙම සඳහනින් පසු මෙම සූත්‍රයේ 3වෙනි පරිච්ඡේදයෙන් අද සජ්ජායනය ආරම්භ කරනවා. මීට පෙර දෙසැම්බර් 9 වෙනි දින අපි විසින් සජ්ජායනය කරන ලද්දේ ප්‍රථම පරිච්ඡේද දෙක වන නිදාන පරිවර්තය හා තථාගතායු ප්‍රමාණ පරිවර්තය කියන පරිච්ඡේද දෙකයි. දස්සෝතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සෝතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සෝතු තුන්වෙනි පරිවර්තය දේශනා පරිවර්තය. එක් බිත්තිං රුචිරකේතු බෝසත්ත්වෝ රන්වන් උද ස්වර්ණමය උද බෙරයක් සිහිනෙන් දුටුවාහුය. එම් බෙරේ නිසා හාත්පසින්ම ආලෝකමත් වූයේ හිරු නැගු හැඟි කලකමෙනි. තව දෙම්බෝ සත්‍යෝ සෑම දෙසම අප්‍රමාණ අසංඛ්‍ය බුදුවරුන් ගණ සංඛ්‍යාවක් මාණික්ක වෘක්ෂ මූලයන්හි පනවන ලද වයි දූර්යමය
ආසන මත තමන් වහන්සේලාට පුද සත්කාර කරන නොයෙක් සිය දහස් ගණන් පිරිස්ත පිරිවරාහිඳ ධර්ම දේශනා කරන ආකාරයේ සීනෙන් දුටුව. එමෙන්ම ඒ අතර එම බෝසත්වෝ බ්‍රාහ්මණයෙකු වැනි තරුණයෙකු එම බෙරේ වාදනය කරන ආකාරයේ දුටුව. එම බෙරහඬින් මේ වාද ඒහා සමාන වෙනත් දේශනා ගාථාද නිකුත් වන ආකාරය සූහ. නින්දෙන් අවදි වූ රුචිරකේතු බෝසතුන්ට රැයේ සීනේදී ඇසූ ධර්ම දේශනා ගාථා සියල්ලම සිහිපත් විය. පසුන ඒවා සිහිපත් කරමින්ම අවදි වූ බෝසත්තුමා ජීවී සත්‍යයන් දහස් ගණනක්ද කැටිව රජගහ නුවරින් නික්ම බුදුන් වැඩ වසන ඉජුකුළු වෙව්පව්වට පැමිණ බුදුන් වහන්සේට වැඳන තෙවරක් ප්‍රදක්ෂිනා කොට එකත් පස්සේ හුන්නේ ඉක්බිතේම රුචිරකේතු බෝසත්වෝ තමා සීනේදී ඇසූ බෙරහඬ සමග නිකුත් වූ දේශනා ගාථා මෙසේ ඉදිරිපත් කළහ. එක් රැයක අතීන්ද්‍රික එකඟ වූ සිතින් සීනයක් තුළට ගිය මම සැමතැන රන් පැහැ ඉහිදුවන මනහර බෙරයක් දුටිමි. එය හිරුමෙන් දිදුලමින් සැමතැන රැස් විහිදූ අයුරු දස්සිසාවන්නිම ප්‍රදර්ශනය වූයේ. ආත්පස සෑම තැනකම වූ රත්නමය රුක්ෂයන්හි පාමුල වයිඩූරෙම ප්‍රභාමස්සියතුන් අරාසිය දහස් ගණනක් සෙනග පෙරරු කොට බුදුන් වහන්සේලා වැඩ සිටියහ. බ්‍රාහ්මණයෙකු වැනි රුවක් ඇති අයෙකු එම බරයට පහර දෙනු දුටුවෙමි. එසේ වූයේ බරේවා එන විට මෙබඳු ශ්ලෝකින් නිකුත් වූයේය. මෙම ස්වර්ණ භාසෝත්තම බෙරෙන් 3000ක් ලෝකවල දුක් සමනය වේවා. මෙතුන් ලොව ඇති අපා දුකද යම ලෝ දුකද දිලින් දුකද සමනය වේවා. මෙම ස්වර්ණ භාසෝත්තම බෙරහඬින් ලෝ සියලුම ව්‍යසනයන් සමනය වේවා. බිය සංසිඳු මුනිවරුන්ගේ සියලු ජීවී සත්වෝ බිය දුරු කොට නිර්භය වෙත්වා. යම්සේලව සර්වඥ මහා මුනීන්ද්‍රයෝ සියලු ආරගුණයන්ගෙන් යුතුවා වූද සියලු ප්‍රජාවද සමාධි බොජ්ජංග ගුණ යුතුව ගුණසාගරයෝ වෙත්වා. මෙම ස්වර්ණ භාසෝත්තම බෙර නදින් සියලු සත්වෝ බ්‍රහ්මස්වර වෙත් ඇත්තෝ වෙත්වා. බුද්ධත්ව වරාග්‍ර බෝධිය ස්පර්ශ කරත්වා. සුඛදහම්සක පවත්වත්වා. අකින්තු කල්ප ගණනක් රැඳී සිටීමෙන් ලෝකයාගේ හිතසුව පිණිස දහම් දිසත්වා. කෙලසුන් සුන් කොට දුක් සුණු විසුණු කොට රාග දේශ මෝහයන් සමනය කරත්වා. ගිනිගෙන දැවෙන අත්පා ඇති අපාගත නිරිසත්තු ඒ මහගු බෙරහඬ අසත්වා. නමෝස්තු බුද්ධාය යන වචනේ අසන්න ලබත්වා. මෙම දුන් දුබී ഘോഷනාදෙන් සත්‍යෝ බුදුවරුන්ගේ සමාගමේ ආශ්‍රය හැමදාම ලබත්වා. පාප කර්ම වර්ජනය කරත්වා. සුභ කුසල ක්‍රියාවන් හිම හැසිරෙත්වා. සියලු සත්වෝ ජාති 100ක දහසක කෝටියක පවා ජාති ස්මරණය කිරීමට හැකි වෙත්වා. සතතෙන් මුනීන්ද්‍රයන් සිහිපත් කරමින් උන්වහන්සේලාගේ උදාර වචන අසන්න ලබත්වා. මෙම දුන්දුබී ഘോഷනාදෙන් සත්වෝ බුදුවරුන්ගේ සමාගමේ සමදා ලබත්වා. පාප කර්ම වර්ජනය කරත්වා. සුභ කුසල ක්‍රියාවන්හි හැසිරෙත්වා. නරයන්ගේද සුරයන්ගේද සියලු ප්‍රාණීන්ගේද කිසියම් වූ ආශය ප්‍රාර්ථනාවක් ඇතනම් මේ අනගි භේදියේ ഘോഷනාදෙන් ඔවුන්ගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. ගින්නින් වෙලී දෙවෙන අතපය ඇතිව ගොර නරකයේ ඉපදී දුක් විඳින නිරිසත්වෝ පිළිසරණක් නැතුව පරිපීඩිතව ඇවිදිති. එම දරුණු ගින්න සම්පූර්ණයෙන් නිවියේවා. අපායවලද ප්‍රේතයන් අතරද මිනිස්ලෝද ගෝර දරුණු දුක් විඳින ජීවී සත්‍යයන්ගේ දුක් සියල්ලම මෙම අනගි දුන්දුබී ഘോഷනාදෙන් සමනය වේයාවා. ප්‍රශාන්ත බවට පැමිණේවා. පදනමක්කෝ පිහිටක්කෝ මිතුරකු හෝ නොමැතිව අසරණයි වූ අයට මම පරම සරණ බවටද පදනම් බවටද පිහිටක්කා මිතුරගේ බවටද පත්වෙම්වා. ලෝ දසසාවන්නී වැඩවෙසන්නා වූ තථාගත දීපදූත්තම ආනන් වහන්සේලානි දයා කරුණා සිතින් මා දෙස නිත් යොමු කරනු මැනවි. పూర్වේ මා විසින් කරන ලද්දා වූ සියලු දරුණු පාප කර්මයන් දස බලයන් වහන්සේලා ඉදිරියේ පාපොච්චාරණය කරන්නෙමි. දෙමාපියන් නොහදනෙමින් බුදුන් නොහදනෙමින් කුසලයේ නොහදනෙමින් මා විසින් කරන ලද පාප කර්මයක් ඇතනම් ඉසු ධනමදෙන් මත් වෙමින්ද උලබෝක උලමාන මදෙන් මත් වෙමින්ද තරුණ මදෙන් මත් වෙමින්ද මා විසින් කරන යම් පව්කමක් ඇතනම්
දුෂ්ට සිතවිල්ලෙන් හා දුෂ්ට වචනෙන්ද යුතුව දුෂ්ට ක්‍රියා කිරීමෙන්ද ආදීනව නොදැන මා විසින් කරන ලද පාප කර්මයක් ඇත්තේ නම් බාල දරුවෙක්ගේ මනසින් ක්‍රියා කිරීමෙන්ද අඥාන අඳුරු චෛතසිකයෙන් පාප මිත්‍රයන්ගේ වසඟයට යාමෙන් ක්ලේශ ව්‍යාකූල චෛතසිකයෙන්ද මා විසින් කරන ලද යම් පාප කර්මයක් ඇතනම් ක්‍රීඩාරති වසඟයෙන්ද ශෝකෙන් හා කේන්තියෙන්ද පෙළමින් අතෘප්ත ධන තෘෂ්ණාවෙන් ධනෙන් තුප්පත් නොවීමේ දෝෂයෙන්ද මා කළ යම් පව්කමක් ඇතනම් අනාර ජනය හා එක්වීමෙන්ද ඊර්ෂ්‍යා මාශ්චර්ය මසුරු භවයේ හේතුවෙන්ද කපටිකමේ හා දිලුදුකමේ දෝෂයෙන්ද මා කළ යම් පව්කමක් ඇත්තේ නම් වේශනයන් පැමිණි කල්ලිද කැමැති දේ නොලැබී යතයි යන බිය හේතුවෙන්ද වස්තුව පිරී යාමෙන් පෙළීමද නිසා මා කළ යම් පව්කමක් ඇතනම් චංචල සිතුවලට වසඟ වීමෙන්ද කාමයට ක්‍රෝධයට වසඟ වීමෙන්ද කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළීම නිසාද මා කළ යම් පව්කමක් ඇතනම් කෑම් බීම හා වස්ත්‍ර ලබා ගැනීම සඳහාද ස්ත්‍රීන් පසුපස යාම නිසාද දුරාචාරයේ නිසාද කෙලසුන්ගේ තැවීම නිසාද මා කළ යම් පව්කමක් ඇතනම් කයින් වචනෙන් හා මනසින් මා විසින් ත්‍රිවිධ දුෂ්චරිතයන්හි හැසිරෙන ලද්දේ ඒ ආකාරයෙන් කළ කවර දෙයක් ඒ සියල්ලම මම පාපොච්චාරණය කරමි. බුදුන්ට ධර්මයට ශ්‍රාවකයන්ටද මා විසින් කිසියම් අගෞරවයක් කරන ලද්දේ නම් මම දැන් ඒ සියල්ලම පාපොච්චාරණය කරමි. පසේ බුදුරුන්ටද බෝසත්වරුන්ටද මා විසින් කිසියම් අගෞරවයක් කරන ලද්දේ නම් මම දැන් ඒ සියල්ලම පාපොච්චාරණය කරමි. සත්බ්‍රහ්මබානක දේශකයන්ටද වෙනත් ගුණවතුන්ටද මා විසින් කිසියම් අගෞරවයක් කරන ලද්දේ නම් ඒ සියල්ලම මම පාපොච්චාරණය කරමි. අගේ නොදැනීම නිසා සැමදා මා විසින් සත් ධර්මයේ ප්‍රතික්ෂේප කරන ලද්දේ මව්පියන්ටද අගෞරව කරන ලද්දේ ඒ සියල්ලම මම පාපොච්චාරණය කරමි. මෝඩ බවින් හා බාල බවින්ද මානෙන් හා ආඩම්බරෙන්ද රාග ද්වේෂ මෝහයන්ගෙන්ද වෙලී කරන ලද සියල්ලම මම පාපොච්චාරණය කරමි. ලෝ දසදිසාවන්හි වැඩ සිටින දස බලයන් මාංශේලාට පූජා පවත්වමි. දසදිසාවන්හි වෙසෙන ජීවී සත්‍යයන් සියලු දුකින් මුදවා ගන්නෙමි. අප්‍රමාණ සංඛ්‍යාවක් ජීවී සත්‍යයන් මම දස බෝධි සත්‍ය භූමියින් පිහිටවන්නෙමි. දස භූමියින් මේ පිහිටවීමෙන් මේ සියල්ලම සම්මා සම්බුදුවරයන් බවට පත්වෙනවා. සියලු ජීවී සත්‍යයන් දුක් සෛරින් මුදවන්නට හැකිවන සුතුරු එක් එක් සත්වයාගේ යහපත පිණිසම වූ වසර කල්ප කෝටි ගණනක් සැරිසරන්නෙමි. සියලු කර්මශ්‍රේ කොට දේවා දමන්නා වූ ස්වර්ණභාසෝත්තම නම් වූ මෙම ගැඹුරු දේශනාව මම එම සියලු ජීවී සත්‍යයන්ට දේශනා කරන්නෙමි. කෙනෙකු කල්ප දහසක් තිස්සේ කළ දරුණු පාප කර්මයන් සියල්ලම මෙම සූත්‍රය හරහා එක්වරක් පාපොච්චාරණය කිරීමෙන් නිසකවම ගෙවී පවිත්‍ර වන්නේය. ස්වර්ණභාසෝත්තම නම් සුබද්ද සූත්‍රය හරහා පාපොච්චාරණය කර කර්ම ආවරණයේ සියල්ල වහා ශ්‍රේ කර දමමින් උතුම් වූද දසරත්න ආකාරයක් බලු දස බෝධි සත්ව භූමියින් ඉපීතීමෙන් තථාගත ලක්ෂණ අනුව්‍යංජනයන්ගෙන් දිලෙමින් ජීවී සත්‍යම් බයසයරින් ඊතර කරන්නට ලබනවා. ගැඹුරු සාගරයේ බඳු අචින්තු ගැඹුරු ගුණ ඇත්තා වූ සෛරු ජලකඳ සමාන බුදුන් වහන්සේලා හරහා සර්වඥ භාවය පරිහරණය කරන්නෙමි. දස බලෝත්තම බවට පත්වන මම සත සහස්‍ර සමාධියෙන්ද සිටිය නොහැකි තරම් මන්ත්‍ර ධාරණීන්ගෙන්ද ඉන්ද්‍රිය බල බුද්ධංගයන්ගෙන්ද පරිපූර්ණ වන්නෙමි. නිතර දයාර්ධව ලෝකයේ දෙස බලන බුදු උතුමනි, මා දෙම දෘෂ්ටින් නිරීක්ෂණය කරනු මැනවි. ඔබගේ කරුණාවෙන් තෙත් වූ චේතනාව දුකටපත් මාද පිළිගනු ලබාවා. පෙර කල්ප සිය ගණනක් තිස්සේ කළ පාප කර්ම නිසා මම ශෝක සිත් ඇත්තේ වෙමි. අසන්න බවින්ද දුම්නසින්ද බයින්ද පීඩිත වෙමි. පාප කර්මයට බිය වෙමි. නිතර විනීත මනසින් යුතු වෙමි. මා කරන ඉතා අසුළු කර්තව්‍යයන්හිදී පවා කාමරතියට පතුවන්නට ඉඩ නොදෙමි. බුදුන් වහන්සේලා මහා කාරුණික බවින්ද උන්වහන්සේලා සියලු සත්‍යයන්ගේ බිය පහ කරන නිසාද මා උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ දුකටපත් වූ අප ඔබගේ ග්‍රහණයටගෙන අප සියලු දුකින් මුදවන ලෙසයි. මගේ ක්ලේශ හා කර්ම නැමැති මලකඩ භාග්‍යතුන් වහන්සේලා ඉවත් කර දමන සේක්වා. කරුණා සීතල ජලෙන් මා නාවන සේක්වා. මා පෙර කළ සියලු පාපයන් මම පාපොච්චාරණය කරන්නෙමි. වර්තමානයේ මා කළ සියලු පාපයන් මම පාපොච්චාරණය කරන්නෙමි. මා කළ දුෂ්කෘත කර්මයන් නිසා ඇති වූ පාපයන් කිසිවක් මා සඟවන්නේ නැත. අනාගතයේදීද මට ලැජ්ජාව ඇති කරන ක්‍රියාවන්හින් මම වළකින්නෙමි.
කයින් සිදුවන ත්‍රිවිධ කර්මයන්ද, වචනෙන් සිදුවන සතර විවිධ කර්මයන්ද, මනසින් සිදුවන තුන් ආකාර කර්මයන්ද යන සියල්ලම මම පාපොච්චාරණය කරන්නෙමි. කයින් කරන ලද්දා වූ, වචනෙන් කරන ලද්දා වූ, මනසින් සිතන ලද්දා වූ, කරන ලද්දා වූ දසවිධ කර්මයන් සියල්ල මම පාපොච්චාරණය කරමි. අකුසලයන්ගෙන් වැළකෙන්නෙමි. දස කුසලයන්හි හැසිරෙන්නෙමි. දස බෝසත්ත්ව භූමියේ පිහිටා දස බලෝත්තම තථාගතයන් වන්නෙමි. මා විසින් කළ ලද අනිෂ්ට ඵලගෙන දෙන්නා වූ කිසියම් වූ පාප කර්මයක් ඇත්තම් ඒ සියල්ලම බුදුන් වහන්සේලා ඉදිරියේ සිට පාපොච්චාරණය කරන්නෙමි. ජම්බුද්දීපේ වෙසෙන්නන්ද වෙනත් ලෝක ධාතුන්හි වෙසෙන්නන්ද කරන්නා වූ කුසල කර්මයන් මම අනුමෝදන් වන්නෙමි. කයින් වචනෙන් හා මනසින් මා විසින් රැස් කරන ලද කුසලයක් ඇතනම් එම කුසල මූලයේ බලයෙන් මම උත්තම බුද්ධ බෝධිය ස්පර්ශ කරම්වා. සතර ගමන්ට පටලවීම නිසා බාල වූ බුද්ධියෙන් කළ දරුණු පාපයන් දසබලයන් වහන්සේලා ඉදිරියේ සිට සියල්ලම වෙන වෙනම පාපොච්චාරණය කරන්නෙමි. උපත නැමැති අනතුරෙන්ද, විවිධ කාය ක්‍රියා නැමැති අනතුරෙන්ද, භවයේ නැමැති අනතුරෙන්ද, ලෝකේ නැමැති අනතුරෙන්ද, චපල චිත්තේ නැමැති අනතුරෙන්ද හෙම්බත් වූ මම එයින් සරස්තුවෙන් පාප කර්ම පාපොච්චාරණය කරමි. මෝඩ බාලයන්ගේ මුලාවන්ගේද, පාප මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන්ද, බයින්ද රාගෙන්ද, ද්වේෂෙන්ද, මෝහෙන්ද, සේවීමෙන්ද, කාලෙන්ද, සිත් පින් උපයා ගැනීමේ අපහසුවෙන්ද පෙළෙන මම ජිනවරයන් වහන්සේ ඉදිරියේ එම සියලු පාපයන් පාපොච්චාරණය කරමි. සාගරයක් වැනි ගුණ සමුදායක් ඇති මේරු පර්වතයේ රන්මන් වූ බුදුන් වහන්සේලා වන්දනා කරමි. ඒ ජිනවරයන් වහන්සේලාගේ සරණ යමි. දොත් මුදුන්දී උන්වහන්සේලා නමදිමි. ශ්‍රීයෙන්ද තේජසින්ද කීර්තියෙන්ද දිලන බුද්ධ සූර්යයන් වහන්සේලා සුපිරු රන් හා සමාන පෑයෙන් යුතු වෙති. වෛඩූර්ය මාණික්ක බඳු නිර්මල විසුද්ධ නේත්‍රයන් යුතු වෙති. උන්වහන්සේලා තම කරුණාංශු ප්‍රභාවෙන් මෝහාන්ධකාරයේ විද්වංසනය කරති. රන්වන් ආලෝක ධාරා වීදවන්නා වූ බුද්ධ සූර්යයන් වහන්සේලා නිර්මල දැකුම් කළු මනාව සකස් වූ ශරීරාංගයන් යුතු වූවාහුය. කෙලස් ගින්නෙන් තැවෙන ජීවී සත්‍යෝ ගින්නෙන් දැවෙන සේසෙවිත් බුදුරුන්ගේ සඳේලිය බඳු සීතල රශ්මින් වූ සිල්වී නියන්නා. උන්වහන්සේලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සුල්ලිත වූ ඉන්ද්‍රියයන්ගෙන් ඇත්තෝය. 80 ව්‍යංජනයන්ගෙන් අලංකාර වූ ශරීරාංග ඇත්තෝය. ශ්‍රීයෙන්ද පුණ්‍යමයිමෙන්ද කරකෙන් දිලෙන රශ්මි ජාලාවන් බඳු වාහුය. උන්වහන්සේලා ත්‍රිලෝකයන්හි සැරසරන්නේ අන්ධකාරයේ සපෙන සූර්යා නසන සූර්යාමිනි. වෛඩූර්ය මාණික් වැනි පවිත්‍ර විවිධ වර්ණයන්ගෙන් යුතු නානා විචිත්‍ර රශ්මි ජාලාවන්ගෙන් සමලංකృత වූ උභවහන්සේලාගේ ගාත්‍රාංගියෝ අරුණුල් වැනි තඹ පැහැෙන්ද ස්පටිකහාරි දීප පැහැෙන්ද යුතු වෙති. මහා මුනිවරණ උභවහන්සේලා සූර්යාමෙන් ඒ සියල්ලෙන් බබලන්නාහුය. සංසාර නදියට වැටි මරණ නැමැති දලයටද, ජරා නැමැති තරංගයන්ටද, ව්‍යසන නැමැති ඕගයටද අසු වී ගසාගෙන යන ජීවී සත්‍යයන් සහිත දුක්ඛ සාගරයේ සුගතයන් වහන්සේ විශ්ගේ නැමැති සූර්යාගේ රශ්මි ජාලාවන්ගෙන් වියලී හිස් වී ආවා. විචිත්‍රික අලංකාර ශරීර ලක්ෂණයෙන් යුතු ස්වර්ණ වර්ණයෙන් ප්‍රභාස්වර වූ ශරීරාංග ඇති රණින් උජ්ජලිත ශරීර ඇති ඥානාකාර වූ සර්ව තිලෝකසාර වූ බුදුන් වහන්සේලා වන්දනා කරමි. සමුද්‍රයේ ජලය අප්‍රමේය වන්නාසේම, පොළවේ දූලි රජස් ප්‍රමාණය අනන්ත වන්නාසේම, මේරු පර්වතයේ අනන්ත රත්නයන් ඇත්තාසේම, ආකාශයේ හා කෙළවරක් නොමැත්තාසේම ඒ ආකාරයෙන් බුදු ගුණයන්ද අනන්ත වන්නේ. නොයෙක් කල්පසිය ගණනක් සිතා බැලුව සියලු ජීවී සත්‍යයන් තුද බුදු ගුණයන්ගේ ප්‍රමාණය දත නොහැක්කේ. පොළවේ කඳුවලද, පර්වතවල, සාගරවලද ඇති දූලි ප්‍රමාණය කල්ප ගණන් කළොත් දැකගත හැකි වනු ඇත. කෙස්සගරෙන ජලයේ ප්‍රමාණය දත හැකි වනු ඇත. ඒත් බුදු ගුණයන්ගේ සීමා දත නොහැකි වන්නේ. සියලු ජීවී සත්වයෝ මෙබඳු බුදුවරුන් බවට පත්වෙත්වා. එබඳු ගුණයෙන්ද වර්ණයෙන්ද යසසින්ද කීර්තියෙන්ද යුතු වෙත්වා. තිස්මා පුරුෂ ලක්ෂණයන් 80 ව්‍යංජනයන්ගෙන් යුතු වෙත්වා. එම කුසල කර්මයේ බලයෙන් මම නොබෝ දිනකින් ලෝකේ බුදු බවට පත්වෙමි. ලෝකයාගේ හිත පිණිස දහම් දිසන්නට ලැබෙමි. බහු දුක්ඛ පීඩිත සත්‍යයන් මුදවා ගැනීමට හැකිවෙමි. බලසෙනක සහිත මාරයන් දිනන්නෙමි. සුභ ධර්ම චක්‍රය පවත්වන්නෙමි. අචින්ත කල්ප ගණනක් වෙසෙමින් ධම්මමා ජලෙන් ජීවී සත්‍යයන් තෘප්තිමත් කරන්නෙමි. පෙර ජිනවරයන් වහන්සේලා පිරූ ලෙසටම අනන්තර වූ සය පාරමිතාවන් පුරන්නෙමි. කෙලසුන් නසන්නෙමි, දුක් දුරු කරන්නෙමි, රාග ද්වේෂ මෝහයන් සමනය කරන්නෙමි. මම නිතියෙන් පෙර විසූ කඳ පිළිවෙල දැනගනිමි. ජාති කෝටි සිය ගණනක් සිහි කරන්නෙමි. නිතියෙන් මුනීන්ද්‍රයන් අනුස්මරණය කරන්නෙමි.
උන්වහන්සේලාගේ උදාර උගන්වීම් වලට සවන් දෙමි. මෙම කුසල කර්මයේ බලයෙන් මාහට බුදුරුන් හා සමාගමේ සමදා ලැබේවා. පාප කර්මයන් නිතින් වර්ජනය කරමින් සුභාකර වූ කුසලයන්ගේ හැසිරෙන්නෙමි. සියලු ශේෂ්ත්‍රයන්හි ස්ථානයන්හි වෙසන සියලු ජීවී සත්‍යංගේ ලෝකයේ ඇති සියලු දුක් දුරු වී ප්‍රශාන්ත බවට පැමිණේවා. අංග විකලෝ ඉන්ද්‍රිය හීන සත්‍යෝ පූර්ණාංග ප්‍රසංගා ඉන්ද්‍රියන් ලබත්වා. දසසාවන් ආරක්ෂාවන් නොමැතිව අතපය දුබලකමින් රෝගයන්ගෙන්ද පෙළෙන්නෝ සියලු දෙනාම වහා රෝගයන්ගෙන් අත් මිදෙත්වා. කාය බලයේද ඉන්ද්‍රියන්ද නිරෝගී බවට පළවත්වා. තරුන්ගෙන්ද රජුන්ගෙන්ද කපටින්ගෙන්ද තර්ජනයන්ට මරණ තර්ජනයන්ට පවා ලක් වූද නානාවිධ බය වලින් ව්‍යසනයටපත් වූද යන ව්‍යසනගත දුක්ඛිත සියලු ජීවී සත්වෝ ඒ පරම සුගෝරු සියගන්නින් බිය වලින් මිදී සුගිත වෙත්වා. තලුම් කෑවෝද බන්ධනෙන් බඳුන් ලැබ පීඩිත වූද විවිධ ව්‍යසනයන්ට භාජනය වූද නොඑක ආයාස වලින් ආකූල වූද විවිධ ධර්ම බය වලට හා ශෝකයන්ට ගොදුරු වූද යන මේ සියල්ලුම බන්ධන වලින් මිදෙත්වා. තලුම් ලැබුව අය තලුම් වලින් මිදෙත්වා. මරණයට මුහුණ දෙන්නෝ මරණයෙන් නිදහස් වෙත්වා. ව්‍යසනගත සියල්ලුම නිර්භය බවට පත් වෙත්වා. පිපාසෙන් හා කුසගින්නෙන් පීඩිත වූ සුවසේ භෝජන හා කෑම බීම ලබත්වා. අන්ධ වූ විචිත්‍ර රූප දකිත්වා. බිහිර වූ මනෝඥ හඬ අසන්ට ලබත්වා. නග්න වූ විචිත්‍ර වස්ත්‍ර ලබත්වා. දිලිඳු අය නිදාන බඳු නොයෙක් ධන දාන්නේ වලින්ද රන් දෙදී මුතුමණික් ආදීන්ද ආඩ්‍ය සුගත මුත බවට පත් වෙත්වා. කිසිවෙකුට දුක් වේදනා ඇති නොවේවා. සියලු සත්වෝ දකුම් කළු වෙත්වා. අභිරූපණීය ප්‍රසන්න සෞම්‍ය රූප ඇති වෙත්වා. නිතියෙන් නොයෙක් සප සම්පත් ලබත්වා. සිතූ පමණින් ඔවුන්ට ආහාර පාන ලැබේවා. සමෘද්ධිය පින් මහිම ඇති වේවා. වීණා මුර්දංග පනා බෙරද වී ඇලෙද විල්ද පොකුණුද තඩාගද පහළ වේවා. ස්වර්ණ පද්මයන් ආව පුල් මල්ද උන් සිතූ විගසම දිය කඳ මත පාදිය මත පහළ වේවා. කෑම්බීමා වස්ත්‍ර ධනේද රන්මිනී මුතු ආභරණද රන්නා වෛඩූරම නානික්කද පහළ වේවා. ලෝකිසුත්තනකින් දුක් යන ශබ්දේන ඇසේවා. කිසු ජීවී සත්‍යෙක් පිළිකුල් සාගත පෙනුමින් රෝගී වන සිටිත්වා. සියල්ලෝම උදාර වර්ණෙන් මනා පැහැයෙන් යුතු වෙත්වා. එකිනෙකාගේ ප්‍රභාව තුළ ඔහු ප්‍රභා සම්පන්න වෙත්වා. මිනිස් ලොව ඇති සියලු සම්පත් අපේක්ෂා කළ දැනදීම උන්ට ලැබේවා. ඔවුන් සියලු අභිප්‍රායන් සිතූ පමණින් මේ රූපින් බලයෙන් පරිපූර්ණ වේවා. සුවඳ වර්ගද මාලාද විලේපනයන්ද ඇඳුම් සුන්සුන්ද විචිත්‍ර කුසුමයන්ද තුල්කල්ලීම් වෘක්ෂයන්ගෙන් උපාසනය වේවා. ඒවා ලබා ගන්නා සත්‍යෝ සතුටු වෙත්වා. දසවිසාවෙන් වෙසෙන්නා වූ නොමිනිය හැකි සියලු තථාගතයන් වහන්සේලාට සම්බෝධි සත්‍යයන්ට ශ්‍රාවකයන්ට අයසින්තර නිර්මලෝත් වීති ධර්මයට ඕ පූජා පාත්වත්වා. සියල්ලෝම නීච ගතිවල පීඨීමෙන් වළකිත්වා. ඉපදීමෙන් වළකිත්වා. අෂ්ට දුෂ්චක්ෂණයෙන් නරකතෙන් අට ඉක්මවා යත්වා. උතුම් වූ සුභ සත්‍යයට තත්ත්වයන් අටට ඔහුපත් වෙත්වා. සමදා බුදුරුන් ආවුන්ගේ සමාගමේ ඇති වේවා. ඔවුන් නිතියෙන් උසස් කුලවල උපත ලබත්වා. ධන දාන්‍ය වලින් ඔවුන්ගේ අටකොටු පිරී යත්වා. නොයෙක් කල්ප ගණනක් යනතුරු ඔහු රූපෙන්ද වර්ණයෙන්ද කීර්තියෙන්ද ප්‍රසිද්ධියෙන්ද සමලංකృత වෙත්වා. සියලු ස්ත්‍රියෝ පිරිමින් සූර්යෝද වීරයෝද වැද්වරු විද්වත්තුද පඬිවුරුද වෙත්වා. සයපාරමිතා පුරමින් බුද්ධ බෝධිය සඳහා වෙර දරත්වා. ඔවුන්ට දසදිසාවන්හිම රත්න වෘක්ෂයන් යට වෛඩූර්යමය ආසනයන් පහසුවෙන් අසුන්ගෙන සිටින බුදුන් වහන්සේලා දකින්නටත් උන්වහන්සේලා දහම් දෙසුම් අසන්නටත් ලැබේවා. මාමින් භවයේද පෙර භවයෙන් හිත රැස් කළා වූ නරක විපාක දෙන පාප කර්මයන් සියල්ල ඉතිරි නැති වී ගෙවී යාවා. භව බන්ධනෙන් බිඳුනා බැඳුනා වූ සංසාර මන්දෙන් දැඩිව සිර වූ සියලුම ජීවී සත්වෝ ප්‍රඥාකාරයාන කෙනෙකු විසින් ඒ බන්ධනෙන් වාවා මුදන් ලබත්වා. මෙම ජම්බුද්දීපේද වෙනත් ලෝක ධාතුන් හිද වෙසන සියලු ජීවී සත්වෝ කිසියම් ගාම්භීර විචිත්තපූර්ණ කර්මයන් කරත් නම් ඒ සියලු පින්ම අනුමෝදන් වන්නෙමි. එම පින් අනුමෝදන් වීමෙන්ද කයින් වචනින් ආ මනසින් මා රැස් කරගත් පින් බලනු බහින්ද මගේ ප්‍රාණිදාන සිද්ධිය බුද්ධ බෝධිය ලැබීමේ අපේක්ෂාව සඵල වේවා. විරජ වූද අනුත්තර වූද බුද්ධ බෝධි ස්පර්ශ කිරීමට හැකි වේවා. මෙම පරිණාමයන් සංජායනය කරන්නෝ ප්‍රසන්න සුද්ධ මල සහිත මනසින් සෑම කල්ලින් බුදුන් බඳින්නා වූනම් බුදුගුණ වර්ණනා කරන්නා වූනම් ඔහු කල්ප 60ක් යනතුරු අපාය භූමින් හීන උපදිත්වා. මෙම ශ්ලෝකයන් සජ්ජායනය කරන පිරිමිද ගැහැණුද බ්‍රාහ්මණ ශාස්ත්‍රියෝ දෝත් මුදුන් දී මුනීන්ද්‍රයන් වර්ණනා කරන්නා වූනම් ඔවුන්ට සෑම උප්පත්තියකදීම ජාති ස්මරණ ඥානය ඇතිවන්නේ. ඔහු පරිපූර්ණ ශරීරාංග ඇතිවන්නා වූය. සම්පූර්ණ පංචේන්ද්‍රයන් ඇතිවන්නා වූය.
විචිත්‍ර පුණ්‍ය මහිමෙන් සද්ගුණෙන්ද යුතුවන්නා වූය. රජවරුන්ගේද ගෞරවයට පාත්‍ර වන්නා වූ එසේ මොවුන් උපනූපන් ජාතිවල ආකාර ප්‍රතිඵලයෙන් ලබන්නා වූය. මේ පාපොච්චාරණය කන්ට වෙන්න පුද්ගලයෝ එක් බුදුවරයෙක් හෝ බුදුවරුන් දෙනමක් සිව්නමක් පස්නමක් දසනමක් හෝ සමීපේ පමණක් නොව බුදුන් දහස් ගණනක් සමීපේ කුසල කර්ම කළ පුද්ගලයෝ වන්නා වූය. සන්න බාසෝත්තම සූත්‍රාජයාගේ 3 වෙනි වූ දේශනා පරිවර්තන